හරි. අපි ළමයි ගිය සතියේ වර්ගඵලයේ පාඩම ආරම්භ කරානේ. හරි ගිය සතියේ ක්ලාස් එකේ හිටින නේද ළමයි ඉන්නවා නම් මාතෘකාව දාලා ඉන්න වර්ගඵලය. හරි 6 වෙනි පාඩම. අපි ගිය සතියේ පළවෙනි මේ ත්‍රිකෝණ අංග සාමය පාඩම ඉවර කරලා වර්ගඵලයේ පාඩම ළමයි පටන් ගත්තා. හරි ගිය සතියේ ක්ලාස් එකේ හිටින ළමයි ඉන්නවා නම් මාතෘකාව දාන්න වර්ගඵලය 6 පාඩම. හරි මම ඒකෙදී ඕගොල්ලන්ගේ 9 සහ 8 නේ 6 7 8 9 පන්ති වල ඉගෙන ගත්ත කොටස් මතක් කරානේ එක එක තල රූපවල වර්ගඵලයේ හොයන විදිය. ඒ ටික හරි නේද? හරි සමජතුල ආශ්‍රයයක ඍජු කෝණ ආශ්‍රයයක කොහොමද වර්ගඵලය හොයන්නේ? හරි ඊට පස්සේ ත්‍රිකෝණයක සමාන්තර ආශ්‍රයයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඊට පස්සේ ත්‍රිපීසීමක වර්ගඵලය හොයන්නේ කොහොමද? අන්තිමට වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්ත 9 පන්තියේදී ඒකම 8 7 පන්ති වලත්. හරි මම ඒ ටික ගිය සතියේ ක්ලාස් එකේ මතක් කරා. දැන් ළමයි 10 පන්තියේදී අපිට මේ වර්ගඵලයේ පාඩමේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵල සෙවීම. කේන්ද්‍රික ඛණ්ඩ අර අපි කලින් පාඩමක් කරා පරිමිතිය නේ. පරිමිතිය පාඩමෙත් මතකනේ. කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සෙවීම අපි ඉගෙන ගත්තා. ඒ වගේ ළමයි දැන් අපි දන්නවා වෘත්තයකම වර්ගඵලය හොයන්නේ කොහොමද? නේ වෘත්තයක් ගත්තොත් වෘත්තයකම සම්පූර්ණ වර්ගඵලය නේ. අරේ දන්නවා නම් අපිට වෘත්තයක වර්ගඵලය හෙව්ව හැකිනේ. අරේ දන්න ඕන වෘත්තයක වර්ගඵලය හොයන්න පුළුවන් කොහොමද? තමයි අරේ R1 අපි ගත්තොත් අරේ R වන වෘත්තයක වර්ගඵලය. මේ වෘත්තයේ මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය නේ වර්ගඵලය. හරි. වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? 5r වර්ගය. 5r වර්ගය. හොඳයි ඉස්සෙල්ලා මේක දීලා පොත කරගමු. අර ටකා ළමයි දී සති නවත්වන තැනින් මේ වෘත්තය ඇඳලා ඉක්මනට. වෘත්තයක් අඳින්න. ටකා වෘත්තයක් අඳින්න. වෘත්තයක් අඳින්න අරය r. හරි අරය කීයක් හරි වන වෘත්තයක් අඳින්න අරය r කියලා දාන්න. මේ වෘත්තයක තියෙන සම්පූර්ණ වර්ගඵලය අපි දන්නවා 5r වර්ග කියන සූත්‍රයෙන් හෙව්වේ හැකිනේ. ඔව්. මේක තමයි 5 උලාවිය කීයද? 5 උලාවිය පැත්තෙන් ඉලියා ගන්න 22 බෙදීම 7යි. 22 බෙදීම 7යි. හරි. 5 උලාවිය මතක තියාගන්න 22 බෙදීම 7යි. 7න් 22යි. හරි. ඕක අපිට දශම වලට හැරෙවුවොත් මෙතන කීයද එන්නේ? මේක අපි දශම කරොත් 3.1 4යි කියලා එනවා. අපි ගොඩක් ගණන් හදද්දි 5 වල අගය 22 බෙදීම 7 ලියලා හදනවා. ලේසි එතකොට. නැත්නම් 3.14 දාලා හදන්නත් පුළුවන්. හරි? 22 7ෙන් බෙදුවාම ඕනනම් බෙදලා බලන්න 3.14යි කියලා එනවා. හරි ඉක්මනට මේක ලියලා රතු පෑනෙන් කොටු කරගන්න. හරි ඉක්මනට ලියන්න රතු පෑනෙන් කොටු කරන්න. හරි ඉක්මන් කරන්න. හරි 9 පන්ති ඉගෙන ගත්තනේ වෘත්තයක වර්ගඵලය හොයන විදිය. පොත පෑනේ කොටු කරන්න. හරි ළමයි. හරිනේ හොඳයි. දැන් මම නිකන් පොඩි ගානක් දෙන්නම්. හරි. අරය නිකන් හොයලා පෙන්නන්න. මෙතන ඕන දාගන්න අරය හරිද සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක්. හරි. දැන් මේ මංගාව තියෙන්නේ අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක්. මේකේ අරය හරියටම සෙන්ටිමීටර 7යි. දැන් මේ වෘත්තයේ වර්ගඵලය අපිට හෙව්වේ හැකියි. නේ? ඒ මේ වෘත්තයේ තියෙන මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය වර්ගඵලයෙන් එන්නේ. අරය සෙන්ටිමීටර 7යි කියලා දැම්මොත් මට කියන්නේ මේ වෘත්තේ වර්ගඵලය කීයද එන්නේ? හොයන්න බලන්න. හරි 5 වලාගේ 22 බෙදීම 7යි. 5 වලාගේ 22 බෙදීම 7යි. අරය මේ වෘත්තේ අරය 7යි. මෙතන වැඩි කිරීම 7 දාන්න ඕනේ අරයට. 7 එතකොට වර්ගය නෙමෙයි. 7 2 දශක වල එනවා. ඊට පස්සේ ළමයි ඔක සුළු කරද්දී
අරේ වර්ගය විහිදුවා ලියා ගන්න. මේ වෘත්තයේ වර්ගඵලය හොයද්දි මේ වෘත්තයේ අරේ තමයි මේකට ආදේශ කරන්න ඕනේ. දැන් වෙන වෘත්තයක වර්ගඵලය හොයද්දි ඒ වෘත්තයේ අරේ මේකට ආදේශ කරන්න ඕනේ. අපි හැමතිස්සෙම මෙතන පයි වලගේ 22 බෙදීම 7ම තමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෘත්තයේ විශාලත්වය වෙනස් වෙද්දී අරේ වෙනස් වෙද්දී වෘත්තයේ විශාලත්වය වෙනස් වෙනවා. වර්ගඵලය වෙනස් වෙනවා. එතකොට මේ වෘත්තයේ අරේ තමයි මෙතනට දාන්න ඕනේ. දැන් මේ වෘත්තයේ අරේ සෙන්ටිමීටර 7යි ඉඳලා හරි මෙතන 7 වර්ගය කියන්නේ 7 වරක් 7. විහිදුවා ලියා ගත්තා නම් හරි. ඊට පස්සේ මෙතන ළමයි අපි ගන්නවා ගුණ කරද්දී භාග සංඛ්‍යා උඩයි යටයි කැටුවේ නේ. 4 7 වරක් එකයි මේ 4 7 වරක් එකයි. එතකොට 22 වරක් 7 කියලා එන්නේ. 22 වරක් 7 154යි. මෙතන ඒක කියලාමයි වර්ග සෙන්ටිමීටර. හරි. මොකද අරය සෙන්ටිමීටර නම් වර්ගඵලයේ ඒකකේ වර්ග සෙන්ටිමීටර. මේ වෘත්තයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154යි. ඉක්මන් කරන්න. වෘත්තයේ අරය वर्ग सेंटीमीटर 154යි. හරිද? ඉක්මන් කරන්න. හරි. ලියන්න මෙහෙම ප්‍රශ්නයක්. හරිද? අරේ දුන්නාම වෘත්තයක වර්ගඵලය එන්නේ. හරි. හොඳයි. මම මේක මේ වගේ ගානක් ලියන්න ප්‍රශ්නයක්. හරිද? වෘත්තයක වර්ගඵලය. ලියන්න. වෘත්තයක වර්ගඵලය වෘත්තයක වර්ගඵලය වෘත්තයක වර්ගඵලය वर्ग सेंटीमीटर 616ක් වේ. वर्ग सेंटीमीटर 616ක් වේ. 616ක් වේ. එම ඌර්ධයේ අරය සොයන්න. අරය සොයන්න. හරි. හදන්න බලන්න මේක. දැන් මේක තමයි වර්ගඵලය දීලා දිනවනේ. ඔව් දැන් අපි කලින් ගානේ අරය දුන්නාම වර්ගඵලය හෙව්වේ ඇති. වෘත්තයක නේ අරය දුන්නාම වර්ගඵලය හෙව්වේ ඇති. වර්ගඵලය දුන්නාම අරය හොයන්නත් පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ඔව්. දැන් මේ කියන වෘත්තය එක ඇන්නොත් මෙන්න වෘත්තයක්. අනික වෘත්තයක් කොන්න ඇන්දෑගේ කොමනේ. හරි. මේ කියන වෘත්තයේ නමයි ගානේ කියනවා. අනික පොඩි ගානේ නම් වෘත්තේ මෙන්න. මේ කියන වෘත්තයේ වර්ගඵලය. හරි. මේකේ වර්ගඵලය කීයද? 616 वर्ग सेंटीमीटर. අහන්නේ මේ වෘත්තයේ අරය දාගන්න ආර කියලා නිකන් රූපයක් වොන්න අදින්න. වෘත්තයක් ඇවිල්ලා නිකන් වර්ගඵලය 616යි. හරි. අරය අහන්නේ. එතකොට මේක අපි දන්නවා දැන් අපි මොනවද දන්නේ වර්ගඵලය. දන්න හින්දා වෘත්තයක වර්ගඵලය සමානයි 5r වර්ගයකනේ. මේ 5r වර්ග සමානයි වර්ගඵලය. දැන් දන්නේ ආදේශ කරන්න 5 වලගේ කීයද? 22 බෙදීම 7යි. වැඩි කිරීම මෙතන r ගේ වර්ගය. හරිද? වර්ගඵලයේ මේ වෘත්තයේ කීයද? 616. දැන් වර්ගඵලය දන්නවා r දන්නේ නැහැ. r හොයන්න ඕනේ. ඉතින් වර්ගඵලය සමානයි 5r වර්ගයේ වෘත්තයේ. මෙතන ළමයි මේක සුළු කරද්දී ඔයගොල්ලන්ට පුළුවන් හරස් කුලිතේ දාන්නනේ. අපි දන්නවා මේ r වලගේ තනි කරගන්න එපේ. r වලගේ හොයද්දී. එතකොට මේ 7 මේ පැත්තට හරස් තුන කරන්න. නැත්නම් ළමයි මේ පැත්ත 7ෙන් බෙදිලානේ. 7ෙන් බෙදලා කියන එක අපි අයින් කරන්නේ කොහොමද? 7ෙන් බෙදිච්ච එක්කෙනෙක්ව අයින් කරන්නේ 7ෙන් වැඩි කරන්න ඕනේ. දෙපැත්තම නේ. මතකයි නේද? ඔව්. ඕන්න මේ 7ෙන් බෙදිච්ච එක්කෙනාව අයින් කරන්න 7ෙන් වැඩි කරන්න. මේ පැත්තත් 7ෙන් වැඩි කරන්න ඕනේ. 22කින් වැඩි වෙලානේ r වර්ගයෙන්. r තනි කරන්න එපේ. r තනි කරද්දී තමයි මේ 22 7 අයින් කරන්න එපේ. බාධා ටිකනේ. සමීකරණ 22 මතකයි. එතකොට 22කින් වැඩි වෙච්ච එක අයින් කරන්න 22කින් බෙදන්න. 22කින් බෙදන්න මේ පැත්තට උඩ 22කින් බෙදන්න ඕනේ.
නේ දෙපැත්තටම එකම දේ කරන්නත් ඕනේ. එතකොට මේ බෙදිච්ච 7යි මේ ගුණ වෙච්ච 7යි දෙක කැපිලා යනවා. මේ ගුණ වෙච්ච 22කට මේ බෙදිච්ච 22ක් කැපිලා යනවා. දැන් මේ පැත්ත ළමයි r වර්ගයේ තනි වෙනවා. තේරෙනවද? ඔව්. ඕකම තමයි ළමයි වෙන්නේ හරස් ගුණ කරා නම්. බලන්න මේ හරස් ගුණ කරා නම් මේ 7 මේ පැත්තට නෙන්නේ මේ 22 හරස් ගුණ කරා නම් මේ පැත්තට එනවා. හරේ ඉන්න කෙනෙක් හරස් ගුණ කරාම ලවයට එනවා. ගුණ වෙනීමක් එක්ක. හරි ලවයේ ඉන්න කෙනෙක් හරස් ගුණ කරාම මේ පැත්තට එන්නේ බෙදීමක් ලෙස. දැක්කද? හරස් ගුණ කියන යමක් හරි. ඒ ඔතනින් පස්සේ ළමයි අපිට එනවා r වර්ගයේ සමානයි මේ r වර්ගයේ ඉතුරු වුණා සමානයි මේ පැත්තේ 616 වැඩි කිරීම 7 බෙදීම 22 නේ දැන් උතන ළමයි උඩයි යටයි කැපෙනවා 22කින් 616 22කින් කපන්න බලන්න 616 බලන්න 22කින් බෙදුවහම කීයද එන්නේ 616ට 22 ඒවා කීයද 616ට 22 ඒවා කීයද බලන්න. අර 22 ඒවා 10ක් 220යි හරිනේ 22 ඒවා 20ක් 420යි කීයද එන්නේ 616 නිකන් පැත්තකින් බෙදන්න 616 ළමයි 22කින් බෙදන්න 61ට කීයද 2යි දෙවරක් 22 44යි 61කින් 44 අඩු වුණාම කීයද ළමයි එන්නේ 61කින් 44ක් අඩු වුණාම 17යි නේ. හරි එකකින් 4ක් බෑ. එහා පැත්තෙන් එකක් ගත්තාම 10යි 1යි 11න් 4ක් කීයද? 11න් 4ක් අඩු කරාම 7යි. මෙතන දැන් 5යි 5න් 4ක් 1යි නේ. ඔව්. ඊට පස්සේ මේ 6 ගන්න පහලට 176ට 22 ඒවා කීයද? 22 ඒවා කීයද 8යි නේ හරියටම 22 ඒවා හරියටම 8යි. හරි 8 වරක් 22 176යි මෙතන ඉතුරු වෙන්නේ නැහැ කීයක් හරියටම බෙදෙනවා. ඒ කියන්නේමයි හරි කැපෙනවා මෙතන 22ට 22 ඒවා 1යි 616ට 22 ඒවා 28යි. හරි දැන් මෙතන අපිට එනවා ළමයි r වර්ගය සමානයි 28 වරක් 7. 28 වරක් 7. 28 7ෙන් වැඩි කරාම කීයද එන්නේ කට්ටලක් 28 වැඩි කරන්න 7ෙන් 7 වරක් 8 56න් 6 දැම්මා 5ක් ඉතුරුයි 7 වරක් 2 14යි 5යි 19යි r වර්ගයේ සමානයි මෙතන 196 දැන් මේ r තනි කරගන්න එපා වර්ගයක් අපි අයින් කරන්නේ කොහොමද වර්ග මූලයක් ගන්න ඕනේ මතකයි වර්ගය අයින් කරන්න වර්ග මූලය ගන්න ඕනේ එතකොට මේ පැත්තේ වර්ග මූලය ගත්තී අර පැත්තේ වර්ග මූලය ගන්න වෙනවනේ සමීකරණයක් මේ පැත්තට කරන දේ අර පැත්තට කරන්න බෑනේ r වර්ගයේ වර්ගමූලය ගත්තාම වර්ගයේ වර්ගමූලය ගැඹුරින් ගිහින් r වෙනවා. r 196 වර්ගමූලය හරියටම කීයද? නැත්තම් සන්නිකර්ෂණයෙන් නැත්තම් සාධාරණ ක්‍රමයෙන් එහෙම හදන්න වෙනවා. අපි පාඩමක් කරා මතකනේ. හරි. මතකයි නේද? වර්ගමූලයේ පාඩම කරා. හරි. එතකොට ඔයගොල්ලන්ට ඕනම සංඛ්‍යාවක වර්ගමූලය අර බෙදීමේ ක්‍රමයෙන් හැදුව හැකිනේ. සාධාරණ ක්‍රමයෙන්. දැන් මේක නම් එහෙම හදන්න ඕනේ නැහැ. ඇයි ඒ 196 කියන්නේ පූර්ණ වර්ගයක්. 14 වරක් 14 196යි නේ. එහෙනම් 196 වර්ගමූලය කීයද? 14යි. එතන උත්තරේ ළමයි 14යි එන්නේ සෙන්ටිමීටර. හරි? සෙන්ටිමීටර 14ක් එන්නේ. සෙන්ටිමීටර කීයද? 14යි. මේකේ එන්නේ අතන සුළු කරාම 196 වර්ගමූලය. ඒ කියන්නේ මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර 14යි. මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 14යි. පැහැදිලිද? හොඳයි. දැන් අපිට සමහර ගණන් වල ළමයි වෘත්තයක අරය දීලා වර්ගඵලය හොයන්න කියන්න පුළුවන්. වෘත්තයක වර්ගඵලය දීලා අරය හොයන්න කියන්නත් පුළුවන්. මම ක්‍රම දෙකෙන්ම ගණන් දෙකක් හැදුවා. සහ මේවා 9 පන්තියේ තිබ්බා ඔයගොල්ලන්ට වර්ගඵලයේ පාඩමේ. හොඳයි. දැන් ළමයි 10 පන්තියේදී අපි ඉගෙන ගන්නේ මේ පාඩමේ මේ වෘත්තයක කොටස්. වෘත්තයක කොටස් කියන්නේ අපි වෘත්තයක් කොටස් වලට කැපුවේ හැකිද නේ? වෘත්තයක් අපි කැපුවොත් කොටස් වලට අපිට එනවා ළමයි කේන්ද්‍රික ඛණ්ඩ. නේද? දැන් මම කතුරක් අරන් මේ වෘත්තය කපනවා මෙහෙම. හරි? කතුරෙන් කොහොම කපාගෙන යනවා. මේ පැත්තෙනුත් කපාගෙන එනවා. කපාගෙන ආවම ළමයි අපිට එනවා මෙන්න මේ වගේ කොටසක් නේ. ඔව්. මේ තියෙන්නේ කේන්ද්‍රය.
මේ පේනවා. කපලා ගත්තාමනේ මේක කපලා ගත්තාම මේ තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රය, මේ තියෙන්නේ කේන්ද්‍රය. මේ වගේ කොටසකට අපි නමක් කියනවා මොකද්ද ළමයි? කේන්ද්‍රික ඛණ්ඩයක්. ඔව්. දැන් ළමයි අපි ඉගෙන ගන්න හදන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයන්නේ කොහොමද? තේරුණාද? ඔව් දැන් මේ ළමයි වෘත්තයකම වර්ගඵලය හොයන විදිහ මේ තියෙන්නේ. පයි r වර්ග සූත්‍රයෙන් දැම්මහම එන්නේ වෘත්තයකම වර්ගඵලය. අර කීයක් හරි වන වෘත්තයකම වර්ගඵලය එන්නේ. දැන් අපිට මේ වගේ වෘත්තයක වර්ගඵලය හොයන්න දැන් දන්නවා. වෘත්තයක දැන් අපිට මේ එක එක පංගු කපලා ගන්න පුළුවන්. එක එක කේන්ද්‍රික ඛණ්ඩ. හරිද? මේ කපපු කේන්ද්‍රික ඛණ්ඩ වගේක් තියෙන්නේ. මේ කෝණයට අපි කියන්නේ කේන්ද්‍ර කෝණය. මේක පරිමිතිය පාඩමෙත් ඉගෙන ගත්තානේ. මොකද පරිමිතිය පාඩමේ අපි මෙන්න මේ වගේ ඡාප දිග හෙව්වනේ. මේකට කියන්නේ ඡාප දිග, ඡාපය. මේ මොකද්ද? අරය. මේකත් මොකද්ද? අරය. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ අරයවල් දෙකකින් සහ ඡාප කොටසකින් මායිම් වන තල රූපය. දැන් මේ වගේ කොටසක වර්ගඵලය හොයන්නයි හදන්නේ. එහෙනම් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ වෘත්තයක වර්ගඵලය එන්නේ phi r වර්ග නම් මේ වගේ කොටසක වර්ගඵලය හොයද්දි පංගුවක් ගන්න වෙනවා. මේකෙන් කිසියම් පංගුවක් ගන්න වෙනවා. phi r වර්ග වලින් පංගුවක්. හරියට ඒක ඔයගොල්ලන්ට මතක ඇති. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද ළමයි? වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද? පරිමිතිය, පරිධිය. අපි කලින් ඉගෙන ගත්තා තුන්වෙනි පාඩමේ වෘත්තයක පරිධිය හොයන සූත්‍රය මොකද්ද? වෘත්තයක පරිධිය හොයන සූත්‍රය. මතක නැහැ? ඔව් 2 phi r මතකයි. සමහර අයට ඒක මතක නැද්ද මන්දා? හරි, ටීවී දෙනෙක්ට මතකයි. ටක් ගාලා දානවා. හරි. හරි මතක නම් ටක් ගාලා දාන්න ඕන උතනින් chat එකේ. හරි 2 phi r වෘත්තයකම පරිධිය හොයන සූත්‍රය. වෘත්තයකම වටේ මුළු දිග. එතකොට මේකේ අපි මතකද මේ වගේ ඡාප දිගක ගත්තේ කොහොමද මේ වගේ? මෙන්න මේ ඡාප දිග ගත්තේ කොහොමද? 2 phi r වලින් පංගුවක් ගත්තනේ. ඒ පංගුව ගත්තේ කොහොමද? දැන් සම්පූර්ණ වෘත්තයේම පරිධිය ගත්තොත් කේන්ද්‍ර කෝණයේ අංශක 360ම අහු වෙනවා. අපෙන් අහන්නේ මේ වගේ ඡාප දිගක් නම් අපි පංගුව ලියද්දී 360න් මෙන්න මේ කේන්ද්‍ර කෝණය දාන්න ඕනේ. මේ ඡාප දිග හවුවන කේන්ද්‍ර කෝණය. එතකොට පංගුව එනවා. 2 phi r වතාවක් 360න් කීයද? නේ? දැන් අර්ධ වෘත්තයක් වගේ ගත්තොත් නම් 360න් 180යි නේ. මතකයිනේ? අර්ධ වෘත්තයක් වගේ ගත්තොත් 360න් මෙතන කෝණේ 180යි. සරල කරාම දෙකෙන් එකයි. 2 phi r වලින් දෙකෙන් එකයි. මෙන්න අර්ධ වෘත්තයක ඡාප දිග හෙව්වා මතකයි 2 phi r වලින් දෙකෙන් එකයි. දෙකෙන් එක එන්නේ කොහොමද ළමයි? 360න් 180 සරල කරාම. ඊට පස්සේ මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් මේක කොච්චරද? වෘත්තයකින් 4න් එකක්. එතකොට මේ ඡාප දිග හෙව්වේ කොහොමද? 2 phi r වලින් කීයෙන් පංගුවක්ද? 360න් අංශක 90ක්. සරල කරාම 4න් එකයි. ඒ වගේම තමයි ළමයි මේවල දැන් වර්ගඵල හොයන්න තියෙන්නේ. ඒ කලින් කරේ ඡාප දිග හෙව්වේ පරිමිතිය පාඩමේ. දැන් වර්ගඵල හොයද්දි ළමයි මොකද්ද කරන්න ඕනේ? මට කියන්න මොකද්ද කරන්න ඕනේ නේද? වෘත්තයකම වර්ගඵලය හොයන්නේ phi r වර්ග නම් මට ඕනේ දැන් මෙන්න මේ වගේ වෘත්තයකින් භාගයක වර්ගඵලය ගන්න. අර්ධ දෙකට බෙදුනම හරි නේද? දැන් මේ අරේ සෙන්ටිමීටර 7ක් වන වෘත්තයේ වර්ගඵලය 154යි නේ. මට ඕනේ මේ වෘත්තයෙන් භාගයක වර්ගඵලය හොයා ගන්න. ඔන්න වෘත්තයෙන් භාගයක්. හරියන්න වෘත්තයෙන් භාගයක වර්ගඵලය ලැබුවොත් තේරෙන්න ඕනේ 154න් භාගයක් එන්න ඕනේ. 154 දෙකට බෙදුවහම කීයද? 77යි වර්ග සෙන්ටිමීටර බලමු. හරි එතකොට දැන් අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන්නේ. අර්ධ වෘත්තයක වර්ගඵලය හොයද්දී අහගන්න හොඳට. හරි. දැන් අපිට එක එක වෘත්ත කොටස් වල වර්ගඵල හොයන්නයි තියෙන්නේ. හරි. එතකොට මෙතන අපිට ලියුවේ හැටි නේද ළමයි? දැන් අර්ධ වෘත්තයක වර්ගඵලය හොයනවා. අරේ සෙන්ටිමීටර 7ක් වල. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේකෙන් භාගයක් ගන්න වෙනවා නේ. එතකොට මෙතන අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය ගද්දී phi r වර්ග දැම්මොත් එන්නේ වෘත්තයකම වර්ගඵලයනේ. වෘත්තයකම වර්ගඵලයනේ. ඒකේ භාගයක් ඉන්න මෙතන ළමයි දෙකෙන් එකක් ගන්න ඕනේ. ඒ දෙකෙන් එක එන්නේ ළමයි 360න් අංශක. මෙතන කේන්ද්‍ර කෝණය කීයද එන්නේ? 180ක් නේද එන්නේ කේන්ද්‍ර කෝණය.
මෙතන කේන්ද්‍ර කෝණයට එන්නේ මෙහාදී 180යි. 180යි. ඔක සරල කරාම තමයි ළමයි දෙකෙන් එක එන්නේ. හරි? අපිට වෘත්තයෙන් වර්ගඵලය ආව 154යි. දැන් බලන්න මේක හදලා 77ක් එනවා හරියටම. හරි දැන් ෆයි වලාගේ 22 වෙදීම 7යි. අරය මේ වෘත්තේ 7යි. හරි ඒ දෙකන්දයක් අර්ධ වෘත්තයක් අරය 7යි 7 වර්ගය. මෙතන ළමයි සරල කරාම 360ට 180 වගේ එකයි. 180ට 180 එකයි දැක්කද? මෙතන එනවා 22 යට 7යි. හරි නැත්නම් වෘත්තයකම වර්ගඵලය හොයලා දෙකට බෙදන්නේ ඒත් හරි. හරි 7 වර්ගයේ විහිදුවා ලියුවොත් 7 වරක් 7යි. දැන් මෙතන දෙකෙන් එකනේ. දෙකෙන් එකකින් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකනේ. එතන 4 7 වරක් එකයි 4 7 වරක් එකයි. ඒක දෙනවා. හරි මෙතන ඊට පස්සේ දෙකට දෙවරක් එකයි 22කට දෙවරක් 11යි. 11 වරක් 7 කියන්නේ හරි නේද? 77යි වර්ග සෙන්ටිමීටර. දැක්කද? ඉතින් මේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය 154ක් ආවා නම් ඒකෙන් භාගයක වර්ගඵලය 154 දෙකට බෙදුවාම කීයද එන්නේ 77යි මෙහෙම ඇදුවත් හරි. හරි. ඊට පස්සේ මම මේකත් දෙකට බෙදනවා. මේකත් දෙකට බෙදනවා. හරි. මේක දෙකට බෙදුවාම අපිට ළමයි එනවා මෙන්න. වෘත්තයෙන් 4ෙන් පංගුවක්. නේ? වෘත්තයෙන් 4ෙන් පංගුවක්. හරි මෙතන ආරය සෙන්ටිමීටර 7යි. හරි මේ වගේ එක වර්ගඵලය ගත්තී කොහොමද ගන්නේ? මෙන්න. ඒකත් දෙකට බෙදුවාම එන්නේ මේ වගේ කෑල්ලක වර්ගඵලය කේන්ද්‍රී ඛණ්ඩයක. එතකොට මේක තමයි වෘත්තයෙන් 4ෙන් පංගුවක් කියලා බේරෙන්න ඕනේ. කේන්ද්‍ර කෝණය 90යි අංශවල. එතකොට මෙතන අපි මේ කේන්ද්‍රී ඛණ්ඩේ වර්ගඵලය ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට ළමයි phi r වර්ග දැම්මොත් එන්නේ වෘත්තයකම වර්ගඵලයනේ. නේ? ඔව්. වෘත්තයකම වර්ගඵලයේ උතන පංගුව ළමයි කීයද? phi r වර්ග දැම්මොත් එන්නේ වෘත්තයකම වර්ගඵලය. ඒක හතරට බෙදන්න ඕනේ. හතරෙන් එකක් නේ. ඔව්. ඒ පංගුව කියන්නේ ළමයි වෘත්තයක්ම තිබ්බනම් කෝණය 360යිනේ. මෙතන කෝණය අංශක 90යි. 360න් අංශක 90යි. ඕක සරල කරාම තමයි ළමයි අපිට එන්නේ phi කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි මේකේ 7 වර්ගය. හරි. ඒතර මෙතන 360න් 90 සරල කරාම 90ට 90 එකයි 360ට 90 ඒවා 4යි. 4ෙන් එකක් එනවා දැක්කද? 4ෙන් එකක් එනවා. ඔව්. ඒතර මේකේ වර්ගඵලය එන්නේ ළමයි 77 දෙකට බෙදුවාම එන උත්තරේ කීයද? 30 කීයද එන්නේ? 77 දෙකට බෙදුවොත් 70 දෙකට බෙදුවොත් 35යිනේ. එතන අපි සුළු කරලා බලන්න මේකේ දෙකෙන් පංගුව තමයි මෙතෙන්ට එන්නේ උත්තරේ. වර්ග සෙන්ටිමීටර. හොඳයි. අපි එහෙනම් ළමයි පටන් ගමු. හරි. අනිත් මේක ගත්තා අරේ සෙන්ටිමීටර 7ක් වන අර්ධ වෘත්තයක් අඳින්න ඇඳලා වර්ගඵලය හොයන්න කරලා මම බෝඩ් එකේ ළඟට තියෙන්නේ ඉක්මනට හදන්න. හරි. මේක ඩග්ගාලා අඳින්න ඇදලා මේකේ වර්ගඵලය හොයන්න. phi r වර්ග වලින් දෙකෙන් පංගුවක් එන්නේ. සුළු කරන් ගියාම 77යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ මේ වගේ කෑල්ලක වර්ගඵලය මේකත් දෙකට බෙදුවාම එන්නේ මේ වගේ කෑල්ලක් නේ. ඒකේ වර්ගඵලය 30 ගණක් එන්නේ හදලා බලමු. හරි. එතකොට ඒක ළමයි
ෆයි r වර්ග වලින් 4න් පංගුවක්. ෆයි r වර්ග වලින් 4න් පංගුවක්. සුළු කරන්න ගන්න. ෆයි r වර්ග වලින් 4න් පංගුවක්. ඊට පස්සේ මම තනියම දෙන්නම් ගණන් කිහිපයක් හදන්න. හරිද? හරි. අපිට කියන්නේ මේකේ උත්තරේ කී දෙන්නේ? මෙතන 7 වර්ගයේ විහිදුවා ලියන්න. හරි. ඊට පස්සේ ඔකට උත්තරේ ගන්න ළමයි තනියම හදලා උත්තර ගත්ත කට්ටිය දාන්න බලන්න. කී දෙන්නේ? හරි ඊට පස්සේ තමයි තනියම මම ගණන් කිහිපයක් දෙන්නම්. ටියුට් එකේ ප්‍රශ්නාංක 5. ටියුට් එකේ ප්‍රශ්නාංක 5. හරි. වර්ගඵලයේ සම්බන්ධ ගැටලු. ටියුට් එකේ බලන්න ප්‍රශ්නාංක 5 මම අඳින්නම්. ඒක තමයි මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තිනවා. කේන්ද්‍ර කෝණයේ අංශක 45යි. කේන්ද්‍ර කෝණයේ අංශක 45යි. අරේ ළමයි අරේ සෙන්ටිමීටර කීයද? 14යි. හරි මේ කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය හොයන්න ඕනේ. හරි කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. හරිද? මේ කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය හොයන්න ඕනේ. හොඳයි. හරි මෙතන දැන් සුළු කරොත් ළමයි හරි මම මේ සුළු කරන්නම්. 22 බෙදීම 7. 7 වර්ගයේ විහිදුවා ලියුවොත් 7 පරක් 7. ආයි වැඩි කිරීම 4න් 1. නේ 4න් 1. දැන් උතන ළමයි කැපෙනවා කවුද? 4 7 පරක් 1යි 4 7 පරක් 1යි. 4ට දෙවරක් 2යි 22ට දෙවරක් 11යි. 11 පරක් 7 77 බෙදීම දෙකක් එනවා. ඔය 77 දෙකෙන් බෙදුවොත් කීයද එන්නේ? හරි 77 දෙකෙන් බෙදන්න 77 දෙකෙන් බෙදුවොත් කීයද එන්නේ? 30. 4ට දෙවරක් 3යි 3 වරක් 2 6යි ඊටු 1යි. 7 ගන්න 15ට 17ට දෙවරක් 8යි නේ. ඔව් 8 වරක් 2 16යි. 17 16ක් අඩු වුණාම ඉතිරි 1යි නේ. පිටින් බිඳුවක් ගන්න මෙතන දශම තියන්න උඩින් ගන්න ඉලක්ක නැහැ නේ. හරි 10ට දෙවරක් හරියටම 5යි. 5 වරක් 2 10යි. 10න් 10ක් බිඳුවයි. එහෙනම් ළමයි කී දෙන්නේ 38.5 උත්තරේ බලන්න. මේ කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය 38.5යි. හොඳයි හරි. සුළු කරන්න ඉක්මනට. දැන් තනියම ළමයි ප්‍රශ්නාංක 5 හදන්න. මෙන්න මේ කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය. හොයන්න තනියම මේ කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය. වර්ගඵලය. උර්ධේගම වර්ගඵලය හොයන්නේ 5r වර්ග දාලා ඒකෙන් මෙතන පංගුව කීයද? අරය සෙන්ටිමීටර් 14ක් වන උර්ධයක මේ කේන්ද්‍රීය ඛණ්ඩේ කොච්චර පංගුවක්ද උර්ධයෙන්? මෙතන කෝණේ ළමයි අංශක 45යි කියන්නේ 360න් අංශක 45යි නේ. පංගුව. හරි මේක ටිකක් ලොකු උර්ධයක් නේ. අරය සෙන්ටිමීටර් 14ක් වන උර්ධයක් මේක. ඒකෙන් මේ කොටස කොච්චර පංගුවක්ද? පංගුව බලන්න මෙතන දීලා 360න් කේන්ද්‍ර කෝණය 45 ලියලා පංගුව ගන්න සරල කරලා. හදන්න ඉක්මනට මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න. ඊට පස්සේ ටියුට් එකේ ප්‍රශ්නාංක 10. හරි මම ගණන් කිහිපයක් දෙන්නම්. ටියුට් එකේ ප්‍රශ්නාංක 10. ටියුට් එකේ ප්‍රශ්නාංක 10. හරි.
එකේ හරිනේ. ඔව් ටියුට් එකේ ප්‍රශ්නාංක 10යි. හරි ඉක්මන් කරන්න. හරි මේකේ ළමයි සංයුක්ත රූපයක් තියෙන්නේ තල රූපයක් සමචතුරාශ්‍රයකින් සහ අර්ධ වෘත්තයකින් සකස් වෙච්ච. හරි සංයුක්ත රූපයක් තියෙන්නේ මේකේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. වර්ගඵලය හොයන්න ඕනේ මේකේ. තේරෙන්න ඕනේ මේවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මතකයි අපේ පන්තියේ ඉගෙන ගන්නන්නේ සංයුක්ත රූපයක වර්ගඵලය හොයන්නේ කොහොමද ළමයි? ඒකේ තියෙන එක් එක් කොටස් වල වර්ගඵලය හොයලා එකතු කරන්න ඕනේ. දැන් මේක හැදලා තියෙන්නේ සමචතුරාශ්‍රයකින් සහ අර්ධ වෘත්තාකාර කොටසකින්. එතකොට සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගන්නත් ඕනේ. පැත්තක දිග 14යිනේ. නේ? දිග වැඩි කිරීම පල්ල. 14 වරක් 14. එතකොට එනවා සමචතුරාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. ඊට පස්සේ ළමයි අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගන්නත් ඕනේ. 5r වර්ග දාලා දෙකෙන් පංගුවක් ගත්තනම් අර්ධ වෘත්තයේ වර්ගඵලයක් එනවා. ඒ දෙක එකතු කරන්න අන්තිමට. හරි ඉක්මනට හදන්න බලන්න. තනියම හදන්න ළමයි මම හදන්න කලින් හරිද? හරි. අපි ඉස්සෙල්ලා මේක හදලා මේකේ වර්ගඵලය. මේක තමයි වෘත්තයක කොච්චර පංගුවක්ද මේක ඇල්ල. මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ වෘත්තයකින් කොච්චර පංගුවක්ද? 360න් 45 කියන්නේ සරල ගණන් කීයද එන්නේ? 45 45 එකයි 360න් 45 වටයි. 8න් පංගුවක්. නේ? කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් වන කේන්ද්‍රීය ඛණ්ඩයක් කියලා කියන්නේ මේ වගේ එකක් නේ. මේක ළමයි වෘත්තයකින් 8න් පංගුවක්. 5r වර්ග දැම්මහම එන්නේ වෘත්තයේම වර්ගඵලයනේ නේ. වෘත්තයේම වර්ගඵලය එන්නේ 5r වර්ග දැම්මහම. ඒකෙන් 8න් පංගුවක් ගත්තොත් තමයි මේක ඇල්ලේ වර්ගඵලය එන්නේ. තේරුණාද? 8න් පංගුවක් මේ තියෙන්නේ. කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් ආවොත් සම්පූර්ණ වෘත්තයකින් 8න් පංගුවක කොටසක් ඔය තියෙන්නේ. හරි. සුළු කරමු. 5 කියන්නේ 22 වේදීම 7යි. මේකේ අරේ ළමයි 14යි ඉන්නේ. අරේ 14යි. 14ේ වර්ගය. අරේ 14යි ඒකේ වර්ගය. මෙතන පංගුව 8න් 1යි. හරි. මෙතන ළමයි 7න් 22 වැඩි කිරීම 14 වර්ගයේ විහිදුඵලය යනවා. 14 වරක් 14. වැඩි කිරීම 8න් 1. හොඳයි. හදලා දෙනවා ළමයි. හරි. ඊට පස්සේ ළමයි මට කියන්න මෙතන කැපෙනවා කවුද? 4 7 වරක් 1යි 14ක 7 වරක් 2යි. 2කට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි. ඊට පස්සේ 4ට දෙවරක් 2යි 22කට දෙවරක් 11යි. ඉතුරු වෙන්නේ ළමයි 11 වරක් 14 ආයෙ හැදෙනවා නේ. ඔව් මෙතන අන්තිමට වුණා 2කට දෙවරක් 1යි 14ට දෙවරක් 7යි. මෙතන ඉතුරු උනේ කීයද? හර ඉතුරු නෑ 1යි 1යි තියෙන්නේ. ලවේ 11 වරක් 7. 11 වරක් 7 කීයද? 77යි වර්ග සෙන්ටිමීටර. හොඳයි හදපු ළමයි ඉන්නවා 77යි වර්ග සෙන්ටිමීටර. හරි කැපෙන විදිහ තේරෙනවා නේද? ඔයම කැපුවා 7යි 17යි. 4 7 වරක් 1යි 14ට 7 වරක් 2යි. ඊට පස්සේ 2යි 8යි කැපුවා 2කට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි. ඊට පස්සේ 4යි 22යි දෙකකින් කැපුවා. 4ට දෙවරක් 2යි 22කට දෙවරක් 11යි. ඊට පස්සේ 2කට දෙවරක් 1යි 14ට දෙවරක් 7යි. ඉතුරු මේ යට 1යි උඩ 11 වරක් 7 77යි. හරි. දැන් මේකේ වර්ගඵලය හොයන්න ඕනේ. හරි මේ සංයුත රූපේ හරි මේක තෝරන ලියා ගන්න ප්‍රශ්නේ වර්ගඵලය හොයන්න මෙතන. මේකෙන් ලියා ගන්න වර්ගඵලය හොයන්න. මේ වගේ ප්‍රශ්න එනවා තමයි වර්ගඵල හොයන්න. අර අනිවාර්ය ප්‍රශ්නයකට එන්නේ මේ වගේ ප්‍රශ්න. වර්ගඵල පරිමිතිය එහෙම හොයන්න එනවා. ඔය වගේ රූපයක් තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම මේකේ දැන් මේකේ කොටස් දෙකක් තියෙනවානේ මේ රූපේ. ඉස්සෙල්ලා මේක ඇතුලේ වර්ගඵලය හොයමු. හරි ඉස්සෙල්ලාම හොයන්න සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය. සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය.
තමයි සමතුලිතයේ වර්ගඵලය ගන්නේ දිග වැඩි කිරීම පල්ලනේ. ඔව් එතකොට මෙයාගේ දිගයි පල්ලයි 14යි නේ. හරි දිග වැඩි කිරීම පල්ල. 70ක දිග 70ක දිගින් වැඩි කරන්න 14 වරක් 14 නේ. ඔන්න සෙන්ටිමීටර 14 වැඩි කිරීම සෙන්ටිමීටර 14. 14 වරක් 14 196යි. හොඳයි. 196යි වර්ග සෙන්ටිමීටර. ඔන්න හරි. දැන් මේ කැලේ වර්ගඵලය හරි. දැන් ඊළඟට මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය ගන්නත් ඕනේ. නේ ඊට පස්සේ ලියන්න අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය ගත්තොත් සමානයි මොකද වෙන්නේ? දැන් වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ග නෙමෙයි. 5r වර්ග. ඒකෙන් භාගයක් නෙමෙයි. වෘත්තයකම වර්ගඵලය එන්නේ 5r වර්ග සූත්‍රයෙන්. ඒකෙන් භාගයක් හින්දා නැත්නම් අංශක 360න් 180ක් නෙමෙයි. නැත්නම් කෙලින්ම දෙකෙන් එකක් දැම්මත් කමක් නැහැ. අංශක 360න් මෙයාගේ කේන්ද්‍ර කෝණය 180යි. සරල කරාම දෙකෙන් එකයි. හරි. මේක සූ කරන්න 5 කියන්නේ ළමයි 22 බෙදීම 7. දැන් මේකේ තමයි අරේ කීයද? මොකද බලන්න මේකේ විස්කම්පේ තියෙන්නේ. ඔව් විස්කම්පේ කීයද? මේ සමතුලිතයේ පැත්තක දිග තමයි මේකේ විස්කම්පේ එන්නේ. 14යි නේ. විස්කම්පේ 14 නම් මේක 14යි. එහෙනම් අරේ කීයද? අරේ තමයි මේ කීයද? අරේද 14 බෙදන්න දෙකට 14 දෙකට බෙදුවා කීයද? 7යි සෙන්ටිමීටර. මේ තියෙන ළමයි අරය 7ක් වන අර්ධ වෘත්තය. එහෙනම් ඒකේ වර්ගඵලය ගත්තී අරයට දාන්නේ 7 14 නෙමෙයි 14 විස්කම්පේ මේකනේ. අරේ කියන්නේ විස්කම්පේ භාගයක්. 7 ඒ වර්ගය. r වර්ගය 5 කියන්නේ 22ට 7යි. වැඩි කිරීම r කියන්නේ මේකේ 7යි. අරේ 7 වර්ගය. වැඩි කිරීම දෙකෙන් පංගුව. මෙතන සුළු කරනවා තමයි බලන්න 22ට 7 වැඩි කිරීම 7 වර්ගය කියන්නේ 7 වරක් 7. වැඩි කිරීම දෙකෙන් එක. නේ? ඔතන දැන් අපිට එනවා කැපෙනවා 4ක් වරක් 1යි 4ක් වරක් 1යි. දෙකට දෙවරක් 1යි 22කට දෙවරක් 11යි. 11 වරක් 7 11 වරක් 7 කීයද? 77යි වර්ග සෙන්ටිමීටර. දැන් ඒ නිසා මම කියන්නේ මුළු රූපයේ වර්ගඵලය. ඒ නිසා මුළු නැත්නම් සංයුක්ත රූපයේ වර්ගඵලය සමානයි. අපි දැන් සමජතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය හෙව්වා 196යි වර්ග සෙන්ටිමීටර. එකතු කරන්න අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 67යි වර්ග සෙන්ටිමීටර. තමයි කීය දෙන්නේ? හරි මෙතන එකතු කරාම 196 එකතු කිරීම 77 කීයද? 6යි 7යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 1යි 9යි 10යි 7යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 1යි 1යි 2යි 200 මම කියනවා මේ 273ක්ද එන්නේ සංයුක්ත රූපේ වර්ගඵලය. ඔව් හොඳයි හරි 273යි. මට කියන්නේ ගණන් තේරෙනවාද විභාගෙදී આવොත් හදා ගන්න පුළුවන් මේ වගේ ගණන්? ඕවා නිතරම එනවා ළමයි ඔය වගේ ගණන්. හරි. ඊට පස්සේ මම දෙන්නම් ටියුට් එකේ හරි ප්‍රශ්නාංක 11ට එමු. ඉක්මන් කරන්න. ටියුට් එකේ ප්‍රශ්නාංක 11. 10 හැදුවා ඊළඟට 11. ටියුට් එකේ ප්‍රශ්නාංක 11. හරි. ඒකේ තමයි මෙන්න මේ වගේ රූපයක් තියෙන සංයුක්ත රූපයක්. ඒකේ වෙන බලන්න කේන්ද්‍රීකරණය මේ විදිහට දිනවා. ඒකම ඍජු කෝණාශ්‍රාකාර කොටසකුත් තියෙනවා. මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයට තමයි සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ වගේ කේන්ද්‍රීකරණ දෙකක්. මේක බලන්න. ඔන්න. ඔය වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එක හා සමානවනේ. ඔව්. මෙතන කෝණේ කේන්ද්‍ර කෝණේ අංශක 30යි ළමයි. මේකේ කේන්ද්‍ර කෝණේ අංශක 30යි ළමයි. හරි මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක්. හරි. හොඳයි. ඍජු කෝණාශ්‍රය ළමයි දිග පැත්තක සෙන්ටිමීටර 10යි. දාගන්න. පළල තමයි සෙන්ටිමීටර 7යි. සෙන්ටිමීටර 7යි. මේකේ තමයි වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. වර්ගඵලය සොයන්න මේ සංයුක්ත රූපේ වර්ගඵලය සොයන්න. හරි. පටන් ගන්න බලන්න හදන්න. හරියට.
පුළුවන් නම් මම හදන්න කලින් කොහොම හරි හදන්න. මේ සංයුක්ත රූපයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. හරි ප්‍රශ්න අංක 11 හදන්න ඉක්මනට. හරි ඊළඟ ප්‍රශ්න අංක මම 12 දෙන්නම්. හරි. මේක ඉවර ළමයි ඉන්නවා නම් 12 වෙනි ගාන ටියුට් එකේ 12 වෙනි ගාන ඒකේ තියෙන ළමයි අඳුරු කරපු කොටසේ වර්ගඵලය ගන්න තියෙන්නේ. හරි නේද? හරි මම ප්‍රශ්නාංක 11 හදන්නම් ඉක්මන් කරන්න. හරි. දැන් මේ සංයුක්ත රූපේ වර්ගඵලය හොයද්දි මේකේ කොටස් තුනක් තියෙනවනේ. ඍජු කෝණාශ්‍රාකාර කොටසක් තියෙනවා. සහ කේන්ද්‍රීකරණ දෙකක් තියෙනවා. හරිද? ඔක තව ලේසි වැඩේ එයි. මොකද කේන්ද්‍රීකරණ දෙකම ළමයි එක වගේනේ. එක කේන්ද්‍රීකරණයක වර්ගඵලය හොයලා දෙකින් වැඩි කරා නම් මේ දෙකේම වර්ගඵල එනවා. ඒකින්ද ලේසි. හරි. අපි ඉස්සෙල්ලාම හොයමු ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. ඉක්මන් කරමු. ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයමු ඉක්මනට. හරි. ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය. ලියන්න බලන්න තියා. ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හරි. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පල්ල. දිග 10 cm පල්ල 7 cm. 10 වරක් 7 කීයද එන්නේ? 70යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එක් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. හරි මට පොඩ්ඩක් කියන්න ඔය වෘත්තයකම වර්ගඵලය ගන්නේ. හරි මෙතන තියෙන්නේ අරේ කීයක් වන කේන්ද්‍රික ඛණ්ඩයක්ද? මේ අරේ 7යි නේ. ඍජු කෝණාශ්‍රය පල්ල මේ කේන්ද්‍රික ඛණ්ඩය අරේට එනවා මේ. අරේ 7යි. මේකේ අපි දැන් වෘත්තයක්ම කියනවා වර්ගඵලය πr වර්ග. එතකොට තමයි මෙතන කේන්ද්‍රීය ඛණ්ඩේ කෝණයේ අංශක 30යි නේ. එතකොට මේක තමයි වෘත්තයකින් කොච්චර පංගුවක් වෙන්නේ? කේන්ද්‍ර කෝණයේ අංශක 30ක් ආවොත් මේ වගේ කේන්ද්‍රීය ඛණ්ඩයක්. මේකේ වර්ගඵලය ගද්දී මට කියන්න වෘත්තයකම වර්ගඵලයෙන් කීයෙන් පංගුවක්ද මේ වගේ කේන්ද්‍රීය ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ. කොච්චර පංගුවක්ද මේක? 360න් 30ක පංගුවක් නේ. 360න් 30ක් සරල කරාම බලන්න කී දෙන්නේ පංගුව. ඔව් මේ තමයි කියන්නේ 360න් කේන්ද්‍ර කෝණය 30යිනේ 360න් 30ක පංගුවක්. හරි. pi කියන්නේ 7න් 22යි. අරය 7යි 7 වර්ගය. ඒක සරල කරාම ළමයි 360න් 30 කීයද එන්නේ?
30ට 30 එකයි 360ට 30 12යි. ඒ කියන්නේ මේක තමයි 12න් එක පංගුවක් නේ. 12න් එක පංගුවක්. හරිද බලන්න. 12න් එක පංගුවක් පුර්තේකින්. ඉතින් මෙතන සුළු කරාම 7න් 22 7 වර්ගය කියන්නේ 7 වරක් 7. එතන 12න් එක. හරියට කපන්න කැපෙනවා. 4 7 වරක් 1යි 4 7 වරක් 1යි. 12ට දෙවරක් 6යි 22ට දෙවරක් 11යි. මෙතන එන්නේ ළමයි කීයද? 11 වරක් 7 77යි. 11 වරක් 7 77 බෙදීම කීයද? 6 දෙවරක් එන්නේ 77 බෙදීම 6. වර්ග සෙන්ටිමීටර. ඔන්න ළමයි එක කේන්ද්‍රී ඛණ්ඩයක වර්ගඵලය. හරිද බලන්න. එක කේන්ද්‍රී ඛණ්ඩයක වර්ගඵලය. පැහැදිලිද? ඔව්. දැන් ඔය වගේ ළමයි කේන්ද්‍රී ඛණ්ඩ දෙකක් තියෙනවානේ. හරි මේකේ වර්ගඵලය සමාන හින්දා දැන් ලියුවේ හැකි. එම නිසා නේ මට කියන්න එම නිසා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේම වර්ගඵලය කොහොමද ලියන්නේ එකපාරට? දෙකේම වර්ගඵලය මේ එකක වර්ගඵලයනේ 77 යට 6 නේ. 77 බෙදීම 6ක් න්යාය බෙදන්න ඕනේ නැහැ. ඕක වැඩි කරන්න ළමයි දෙකෙන්. 77 බෙදීම 6 දෙකෙන් වැඩි කරන්න. 77 බෙදීම 6 කියන්නේ එක කේන්ද්‍රී ඛණ්ඩයක වර්ගඵලය. නේ? එක කේන්ද්‍රී ඛණ්ඩයක වර්ගඵලය 77 බෙදීම 6යි. ඒ වගේම දෙකක් තියෙනවනේ දෙකක් නේ. දෙකෙන් වැඩි කරාම මට කියන්න මෙතන කීයද එන්නේ? 77 බෙදීම 6 වැඩි කිරීම 2. කීයද එන්නේ? කේන්ද්‍රී ඛණ්ඩ දෙකේම වර්ගඵලය දෙකෙන් වැඩි කරලා ගන්න මේක. ඊට දෙකෙන් වැඩි කරද්දි දෙකට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. එතකොට එන්නේ 77 බෙදීම 3ක්. 77 3ෙන් බෙදුවොත් කීයද? 77 3ෙන් බෙදුවොත් 4 3 වරක් 2යි දෙවරක් 3 6යි. හරි එකයි. 7 ගන්න 5ට. 14 දෙවරක් 5යි. 5 වරක් 3 වරක් 5යි. 3 වරක් 5 15යි. ඉතුරු 2යි. 16 15. පිටින් බිඳුවක් ගද්දී මෙතන තිතක් කියන්න 20 3 වරක් 6යි එන්නේ. හරි ඉතින් මේක බෙදලා ඉවර වෙන්නේ 6 වරක් 3 18යි. ආයෙ දෙකක් ඉතුරුයි. ආයෙ බිඳුවක් ගත්තොත් ආයෙ කීයද 6යි නේ. ඔව් 25 කීයද එන්නේ? 6යි 6යි. 25.6යි 6යි කියලා එන්නේ. වර්ග සෙන්ටිමීටර. බලන්න මේක තේරුණාද බලන්න. කේන්ද්‍රී ඛණ්ඩ දෙකේම වර්ගඵලය එන්නේ 25.6යි 6යි. පැහැදිලිද? එක කේන්ද්‍රී ඛණ්ඩයක වර්ගඵලය 77 බෙදීම 6යි. ඒ වගේම දෙකක් තියෙන හින්දා මම දෙකකින් වැඩි කරා. දෙකකින් වැඩි කරාම 77 බෙදීම 3ක් කියලා එන්නේ. දෙකකින් වැඩි කරාම. එතකොට 77 3ෙන් බෙදුවාම 25.6යි 6යි. ඒ ළමයි එන්නේ කේන්ද්‍රී ඛණ්ඩ දෙකේ වර්ගඵලය. එම නිසා මම දැන් කියන්න හරි එම නිසා මුළු වර්ගඵලය සංයුක්ත රූපේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අපිට ආවේ කීයද 70යි වර්ග සෙන්ටිමීටර. මේ කේන්ද්‍රී ඛණ්ඩ දෙකේ වර්ගඵල වල එකතුව ආවේ 25.66යි 25.66යි 25.66යි. එහෙනම් මට කියන්න මුළු වර්ගඵලය කීයද එන්නේ ඈ 70ට 25.66 එකතු කරාම එන්නේ 95.66යි වර්ග සෙන්ටිමීටර. ඒ ගාන තේරෙනවද? 95.66යි වර්ග සෙන්ටිමීටර එන්නේ. පැහැදිලිද? හරි. ටිකක් කල්පනා කරලා හදන්න ඕනේ. හොඳයි. හරි. ඉක්මන් කරන්න. හරි මේක හදලා ඉවර කට්ටිය 12 වෙනි ගාන හදන්න ගන්න. ඒකේ ළමයි තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් මෙන්න මේ වගේ කෑල්ලක් අපලා ඉවත් කරලා. එතකොට ඉතිරි වෙනවානේ මෙන්න මේ අඳුරු කරපු කොටස. ඕකේ වර්ගඵලය තමයි අහන්නේ. ඒ වගේ වෙලාවක අපි මොකද්ද කරන්නේ? මෙතන සම්පූර්ණ මේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුව තිබ්බනම් වර්ගඵලය කීයද? 20 වැඩි කිරීම 7. 27ක් 140යි නේ. සම්පූර්ණ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවම තිබ්බනම් වර්ගඵලය තහඩුවේ 140යි වර්ග සෙන්ටිමීටර. 20 වැඩි කිරීම 7. ඒකෙන් ළමයි දැන් අපි කෑල්ලක් අපලා අයින් කරානේ. ඒ අයින් කරපු කෑල්ලේ වර්ගඵලය අඩු කරා නම් 140න් මේ ඉතිරි කොටසේ වර්ගඵලය එනවා. අයින් කරපු කෑල්ල ළමයි වෘත්තයකින් 4න් පංගුවක් නේ. මෙන්න මේ වගේ කෑල්ලක් අපලා තමයි අයින් කරලා තියෙන්නේ. මේ වගේ කෑල්ලක් අපලා අයින් කරලා තියෙන්නේ.
මේකේ වර්ගඵලය හොයන්නත් වෙනවා. කපා ඉවත් කළ කේන්ද්‍රී ඛණ්ඩයේ වර්ගඵලය. හරි. මේක ඉස්සෙල්ලාම තමයි සම්පූර්ණ ඍජු කෝණාශ්‍රාකාර කහඩුවේම වර්ගඵලය. ගන්න. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ගත්තොත් කී දෙන්නේ? 30 වැඩි කිරීම 4. 20 වැඩි කිරීම 4. 140යි වර්ග සෙන්ටිමීටර. හරි ඊට පස්සේ කපා ඉවත් කළ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය πr වර්ග දැම්මොත් ඒක උත්තේකම වර්ගඵලයනේ. ඒකෙන් ළමයි කීයක්ද මේ තියෙන්නේ? 4 වෙනි පංගුවක්. නැත්නම් 360න් අංශක 90ක කෑල්ලක් නේ. නැත්නම් මෙලිම 4 වෙනි පංගුවක කෑල්ලක් තමයි තියෙන්නේ. මේකෙත් ළමයි මට කියන්නේ 5 කොහොමවත් අපි දන්නවා 22 බෙදීම 7යි. අර මෙන්න අරනේ. අර කීයද? 7යි. 7 වර්ගයේ r වර්ගය බෙදීම නැත්නම් වැඩි කිරීම 4න් 1. 4න් බෙදලා ගන්න වෙනවා ඌර්ධේගම වර්ගඵලයෙන් 4න් පංගුවක් හින්දා. හරි. ඕක සුළු කරලා එන අගය 140න් අඩු කරා නම් හරිනේ. මෙතන අපිට වෙනවා 22 බෙදීම 7 7 වර්ගය කියන්නේ 7 වරක් 7 නේ. පිළිතු බලයෙන් වැඩි කිරීම 4න් 1. හරි. ඊට පස්සේ මෙතන 7ට 7 වරක් 1යි 7ට 7 වරක් 1යි 7ට දෙවරක් 2යි 22ට දෙවරක් 11යි 11 වරක් 7 කීයද 11 වරක් 7 77යි 77 බෙදීම 2 කීයද 77 බෙදීම 2 තමයි 38.5යි වර්ග සෙන්ටිමීටර. ඔන්න ළමයි කපා ඉවත් කරපු කොටසේ වර්ගඵලය. හරි. එම නිසා මට කියන්න එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය නැත්නම් ඉතිරි කොටසනේ අඳුරු කරලා තියෙන්නේ. එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය ගන්න කොහොමද ළමයි? සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයේම තිබ්බනම් වර්ගඵලය 140යි. ඕකෙන් අඩු කරන්න මෙන්න මේ කපල ඉවත් කරපු කොටසේ වර්ගඵලය 38.5. එතකොට තමයි අපිට එන්නේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය කීයද තමයි එන්නේ 104.5යි වර්ග සෙන්ටිමීටර. 104.5යි වර්ග සෙන්ටි 104ද ළමයි එන්නේ නැහැ නේ 102යිද? පොඩේ වාක් එක 101.5. ඔව් 101.5 නේ දැන් බලන්න හදන්න. 101.5යි පොඩක් කියන උත්තරේ කී දෙන්නේ? 140න් 38.5 අඩු කරාම කීයද පුතා උත්තරේ? 140න් 38.5ක් අඩු කරාම 101.5 නේ. ඔව්. 101.5යි වර්ග සෙන්ටිමීටර. හරි මේ වගේ ප්‍රශ්න ඔයා නිතරම එනවා පේපර්ස් වල ඔය වගේ. හරිද? ඉක්මනට හදන්න. හරි. ඉක්මන් කරන්න. හරි. ළමයි දැන් අපිට මාර්තු මාසෙ මේ කෙහෙල්ලැලි පන්ති පටන් ගන්න පුළුවන්. හරි. ඒතර මේ පේපර්ස් දැන් මේ මාසේ ඊළඟ ටියුට් එකත් ඕගොල්ලෝ මෙහෙන් ගන්න ඕනේ ඇවිල්ලා ගෙදරින්. හරිද? කෙහෙල්ලැලි පන්ති වල ළමයි අපේ ගෙදරින් ගන්න ඕනේ ටියුට්ස්. ඊළඟ පාඩම් 3 ටියුට් එක. හරිද? අපි මෙතනින් වර්ගඵලයේ පාඩම ළමයි ඉවරයි. හරි. තව මේකේ වර්ගජ ප්‍රකාශන වල සාධක ඊළඟ පාඩම දැන් පටන් ගන්නවා. හරි ඒක ලබන සතිය ඉවර වෙලා අපි ඊට පස්සේ අලුත් පාඩමක් ලබන සතිය පටන් ගන්නවා. හරි අපිට කොහොමත් මාර්තු මාසෙ වෙද්දි තව පාඩම් තියෙනවා ළමයි 5ක් විතර කරන්න. හරි ඔයගොල්ලන්ගේ ෆස්ට් ටර්ම් එකේ වැඩි. ෆස්ට් ටර්ම් එකේ පාඩම් ප්‍රමාණය වැඩි 10 පන්තියේ.
හොඳයි ඊට පස්සේ පේපර්ස් ටික දැන් ගොඩක් ළමයි අරන් කරනවා කරලා ඊට ගොඩක් ළමයි මේ පේපර් එකේමයි උත්තර ලියන්න ඕනේ. හරි පේපර්ස් ඔයගොල්ලන්ගේ කීපයක්ම දිනවා ගාත් නැති ළමයි ඇවිල්ලා අරන් යන්න පේපර්ස් ටික. හරි මම දැන් පන්ති පටන් ගත්ත ළමයි ඔය බලනවා කරලා තියෙන්නේ. හරි ඔක්කොම ටික කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ මාර්කු පන්ති පටන් ගද්දී. හොඳයි. හරි ටික සම්පූර්ණ වෙන්න ඕනේ. හරිද? ඉක්මන් කරන්න. හරි. හොඳයි. ඊට පස්සේ ළමයි අපි දැන් ඔතනින් වර්ගඵලයේ පාඩම ඉවරයි. දැන් පොඩ්ඩක් හෝම්වර්ක් මාර්ක් කරගන්න. ප්‍රශ්නාංක 13 හදන්න ගෙදරදී. ප්‍රශ්නාංක 13 හරි. ප්‍රශ්නාංක 6 13 පුළුවන් තරම් ටියුට් එකේ ගණන් හදන්න. හරි දැන් ඔය ප්‍රශ්නාංක 6 ළමයි දීලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය දීලා. කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය දීලා අහනවා මේ අරය. එහෙමත් හැදුවේ හැකි. දැන් මම කලින් ගානක් හැදුවේ. වර්ගඵලය දුන්නාම අරය හෙව්වේ හැකිනේ. හරි වර්ගඵලය දුන්නාම අරය හෙව්වේ හැකි. හරි ඒ වගේ ගණනුත් තියෙනවා. උතන අර වර්ගඵලය දීලා තියෙන්නේ මිශ්‍ර භාගයක් වශයෙන් නේ. මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් මේක ඉස්සෙල්ලාම විෂම භාගයක් කරගන්න වෙනවා. හොඳයි. හරි හෝම්වර්ක් වලට ඒ ටික මාර්ක් කරලා කරන්න ගන්න. සහ ප්‍රශ්නාංක 1 2 3 හතර ප්‍රශ්න අපි ගිය සතියේ කරා වගේ ප්‍රශ්න 8 9 පන්ති ඒවා තියෙන්නේ. හොඳයි ඒවත් කරන්න මතක් වෙන්නත් එක්ක ඕවා පේපර්ස් වල අහනවා විභාගෙදී. වර්ගඵලය හොයන ඒවා කෙටි ප්‍රශ්න වලටත් එනවා. හරි. දැන් අපි ළමයි එමු 7 වෙනි පාඩමට. හරි 7 වෙනි පාඩම. හත්වෙනි පාඩම දාන්න වර්ගජ ප්‍රකාශනවල සාධක 10 ශ්‍රේණියේ 7 වෙනි පාඩම වර්ගජ ප්‍රකාශනවල සාධක ප්‍රකාශනවල සාධක හරි 7 පාඩම හොඳයි. දැන් 10 පන්තියේ ඒවා අද මම කරන්නේ නෑ. අද 9 පන්තියේ 8 පන්තියේ ඉගෙන ගත්ත සාධක වෙන් කිරීම සම්බන්ධ කොටස් ටික මතක් කරලා ඉන්නම් අද අපේ භාගයක් වගේ තියෙන්නේ. හොඳයි අහගන්න හොඳට. ළම සතියේ අපිට මේ පාඩමත් ඉවර කරගන්න පුළුවන්. හරි මේ විභාගයේ දෙන්න ප්‍රශ්නයක පාඩම්. හරි. හොඳට අහගන්න. දැන් මේක තමයි අපිට තියෙන්නේ බීජීය ප්‍රකාශන. බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න තියෙන්නේ. හරි. කියන්න මෙහෙම. යන මෙම පාඩම යටතේදී බීජීය ප්‍රකාශන සාධක වලට බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම වරහන් ඇතුළේ ලියන්න තමයි අපි ඕක සවනමක් කියනවා සාධකවල ගුණිතයක් ලෙස ලිවීම. වරහන් දාලා ලියන්න සාධකවල ගුණිතයක් ලෙස ලිවීම. වරහන් දාන්න ඉගෙන ගැනීම සිදු කරයි.
සිදු කරයි. ඉගෙන ගැනීම සිදු කරයි. හරි. එතන මේ පාඩමේදී අපි කරන්නේ වීදීය ප්‍රකාශනයක් දුන්නාම අපිට දෙනවා සාධක වලට වෙන් කරන්න කියලා. නැත්නම් සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කියලා දෙනවා විභාගෙදී. වීදීය ප්‍රකාශනයක් දීලා. හරි. දැන් හිතන්නකෝ අපිට සංඛ්‍යාවක් දුන්නොත් මේ වගේ. දැන් 12 කියන එක ලියන්න කියනවා සාධකවල ගුණිතයකින්. 12 ලිව්වේ හැකි නේද ළමයි 4 වරක් 3 කියලා. නේ 12 ලිව්වේ හැකි 4 වරක් 3 කියලා. එතකොට මේ සාධකනේ 12 තියෙන්නේ 12 සාධක මොනවද? 1 2 4 3 6 12 නේ 12 සාධක. 12 සාධකවල ගුණිතයකින් 12 ලිව්වේ හැකි. තව ක්‍රමයක් 12 ලියන්න පුළුවන් මේ දෙවරක් හරි. නේ? තව ක්‍රමයක් 12 ලියන්න පුළුවන් එක් වරක් 12. තේරුණාද? මේවා තමයි 12 සාධක. ඔය වගේ දැන් අපිට වීදීය ප්‍රකාශනයක් දුන්නාම සාධකවල ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. හරි. අපි එමු ටියුට් එකේම ගණන් වලට ප්‍රශ්නාංක එක. හරි. දැන් මම මේ හදන්නේ ඔයගොල්ලෝ 7 8 9 පන්ති ඉගෙන ගත්ත කොටස් වල ගණන්. සාධක වෙන් කිරීම ආශ්‍රිත ගණන්. ගමන සතියේ අපි 10 පන්තියේම කරමු. හරිද? හොඳයි. ඉතින් මෙතන තමයි බලන්න ප්‍රශ්නාංක එක පහළ දැක්වෙන එක් වීදීය ප්‍රකාශනය සාධකවල ගුණිතයක් ලෙස ලියා දක්වන්න. සාධක වලට වෙන් කරන්න තියෙනවා. හරි. ඒකේ පළවෙනි එකේ ගණන් කීයක් තියෙනවා? කැපිටල් A කොටසේ පළවෙනි එක සිම්පල් A. හරි. පළවෙනි එක තමයි 3x ධන 12. මෙන්න වීදීය ප්‍රකාශනය. දැන් මේක සාධක වලට වෙන් කරන්න ඕනේ. සාධක වල ගුණිතයකින් ලියන්න ඕනේ. දැන් අපිට පේනවා තමයි මේ වීදීය ප්‍රකාශනයේ හද දෙකක් තියෙනවානේ. 3x අනිත් එක ධන 12. මේ දෙන්නටම පොදු සාධකය මොකක්ද? දෙන්නම අපිට 3 ෙන් බෙදන්න පුළුවන්. 3x වත් 3 ෙන් බෙදන්න පුළුවන් 12ත් 3 ෙන් බෙදන්න පුළුවන්. එයාව අපි ගන්නවා ඉස්සරහට. ඊට පස්සේ ඉතුරු වල කට්ටිය ඉන්නවනේ බෙදුවාම දැන් මේ ඉස්සරහට ගන්නේ මේ දෙන්නටම තියෙන පොදු සාධකය. මේ වීදීය ප්‍රකාශනයේ තියෙන සියලුම පද වලට තියෙන පොදු එක්කලා තමයි ඉස්සරහට ගන්නේ. එයාගෙන් ඒ ගත් එක්කලාගෙන් මෙයාව දැන් බෙදන්න 3x 3ෙන් බෙදුවොත් මෙතන ඉතුරු වෙනවා මොකද්ද? x නේ. 3x ව 3ෙන් බෙදුවාම තමයි x නේ ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ධන 12 3ෙන් බෙදුවොත් ධන 3ෙන් බෙදුවොත් ධන 4 නේ ඉතුරු වෙන්නේ. ඔව් ධන 4. ඔන්න තමයි මේ වීදීය ප්‍රකාශනයේ අපි ලියුවා සාධකවල ගුණිතයකින්. මේක එක සාධකයක්, මේක අනිත් සාධකයක්. 3 කියන එක එක සාධකයක්, x ධන 4 කියන එක තව සාධකයක්. මෙතන තියෙන්නේ තමයි ගුණිතය. 3x ධන 12 කියන වීදීය ප්‍රකාශනයේ ඔන්න තමයි සාධකවල ගුණිතයකින් ලිව්වා. සාධක දෙකක ගුණිතයකින් ලිව්වා. ඕකට අපි කියන්නේ සාධක වෙන් කරනවා කියලා. හරි පටන් ගන්න. b දෙවෙනි එක p වර්ග ඍණ p. ඊට පස්සේ තමයි දැන් මේක වරහන් ඉවත් කරාම මේකම එනවා. එහෙම එන්නත් ඕනේ. නැත්නම් හරිද? මේක වරහන් ඉවත් කරලා බලන්න දැන් ආයේ 3 වරක් x 3x වෙනවා දැක්කද මේ? 3 වරක් 4 12 වෙනවා දැක්කද? වරහන් ඉවත් කරාම අර ප්‍රකාශනය එන්නත් ඕනේ. නැත්නම් වැරදි හරියට කරන්න. හරි. අපි කියන්නේ p වර්ගය ඍණ p. මේ දෙන්නගේ කවුද පොදු සාධකේ? දෙන්නටම තියෙනවා p නේ. ඔව්. ගන්න p එළියට වරහනක් දාන්න. දාලා මට කියන්න p වර්ගයෙන් p එකක් ගත්තාම තව p එකක් ඉතුරුයි. p වර්ගය p ගෙන් බෙදුවාම එක p එකක් ඉතුරුයි. ඊට පස්සේ ඍණ p ව හරිද තේරුණානේ? p වර්ගය p ගෙන් බෙදුවාම උඩ එක p එකකට යට p එකක් කැපිලා යනවනේ. ඉතුරු වෙනවා උඩ p එකක්. ඒක තමයි මේ දැන්නේ. ඊට පස්සේ ඍණ p ව p ගෙන් බෙදුවාම ඍණයි ධනයි ලකුණ ඍණ බෙදatti. p ට p කැපුණාම මෙතන එකයි නේ දෙන්නේ. p p කැපිලා ගියාම එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඍණ එකක් එන්නේ. දැක්කද මේ? මෙතන p. දැන් මේක වරහන් ඉවත් කරලා බලන්න. p වැඩි කිරීම p වර්ගය. p වැඩි කිරීම ඍණ 1 ඍණ 1යි p. නැත්නම් ඍණ p. පැහැදිලිද? හරි. මම දෙන ඒවා සාධක වලට ඉක්මනට වෙන් කරන්න. තුන්වෙනි එක c x වර්ග 3xy d 2a ඍණ 4a වර්ග. හරි ඉක්මනට මේ ටික හදන්න.
ඔයගොල්ලෝ 8 9 පන්ති වල ඉගෙන ගත්තේ වනේ. හරි ඉක්මන් කරන්න. දැන් මෙතන තමයි කවුද පොදු? මෙයාටයි කවුද පොදු? x පොදුයිනේ. හරි මෙතනත් x තියෙනවා මෙතනත් x. දැන් x එකක් එළියට ගත්තාම x වර්ගයෙන් x එකක් ගත්තාම x එකක් ඉතුරු වෙයි. 3xy එකෙන් x ගත්තාම 3y තමයි ඉතුරු වෙන්නේ. හරි මෙතන 2a මේකෙත් 2 ගත හැකි a එකක් ගත හැකි. එහෙනම් 2a ගන්න පුළුවන් එළියට. 2a එකෙන් 2a ගත්තාම මෙතන එකක් මේ දෙන්නේ. 2a එකෙන් බෙදුවාම එකයි. ඍණ 4a වර්ගයේ 2a එකෙන් බෙදුවොත් 4 දෙකෙන් බෙදුවොත් 2ක් වෙනවා. a වර්ගයෙන් a එකක් ගත්තාම a එකක් ඉතුරු වෙනවා. හරි බලන්න උත්තර. තනියම හදන්න. හරි. තත්කාල සාධක වලට වෙන කරන්න. හරි. ඊළඟට මම ගාන්ටි කරලා දෙන්න ඉක්මන හදන්න e එක. p වර්ග q ඍණ pq f එක 2යි pq ඍණ 4යි p වර්ග q g එක a වර්ග g එකේ තියෙන්නේ 3යි m වර්ග n ධන n වර්ග 3යි m වර්ගයෙන් ධන n වර්ග. හරි මේක කරන්නේ කොහොමද හදන්නේ? අකාල සාධක දෙකකට වෙන් කරගන්න. හරි g එක හරි ඊට පස්සේ h එක එකේ ළමයි තියෙන්නේ 2යි a වර්ග ඍණ 4යි ab. හරි අමාරු නෑ ලේසි. i එකේ තියෙන්නේ 2යි a වර්ග ඍණ 8යි ab ඍණ 2යි b වර්ග. ඒක තමයි පද තුනක් තියෙනවා. එතකොට පද තුනටම පොදු එක්කෙනාව තමයි එළියට ගන්නෙ. පද ඔක්කොටම පොදු එක්කෙනාව තමයි එළියට ගන්න ඕනේ. හරි? හොඳයි. ඊළඟට අනිත් j හරි මට ලියා ගන්න ගණන් ටික 5යි x වර්ගය ඍණ 10යි x වර්ග y වර්ග ඍණ 15යි x වර්ග y ඍණ 15යි x වර්ග y k එකේ තියෙන්නේ 3යි x වර්ග y ඍණ 6යි x වර්ග y වර්ග ධන 6යි x y ගේ වර්ගය k i එක අන්තිම එකේ a වර්ග bc bc ධන ab වර්ග c ab වර්ග c ඍණ ab c වර්ග. හරි අගාල සාධක වලට වෙන් කරගෙන යන්න. හරි ඉක්මනට කරන්න පුළුවන්. දැන් මේක ගත්තොත් තමයි pq තියෙන්නේ. ගන්න pq පොදු සාධකයේ දෙන්නටම පොදුයි. හරි මෙතනින් p වර්ග q ගෙන් q ගත්තා q ඉතුරු වෙන්නේ නැහැ. p වර්ගයෙන් p එකක් ගත්තාම මෙතන p එකක් ඉතුරු වෙනවා. ඍණ pq ගෙන් pq ගත්තාම pq ගෙන් බෙදුවාම එකක් නේ. මේක තමයි උත්තරේ. මෙතන දෙකක් ගන්න හැකි. තව pq එකකුත් ගන්න හැකි නේ. 2යි pq ගන්න එළියට. ගත්තාම මෙතන ඉතුරු කියන්නේ එකයි නේ එන්නේ.
2යි p3 2යි p3 බෙදුවාම 1යි. ඍණ 4ෙන් දෙකක් ගත්තාම 2යි. 4 දෙකෙන් බෙදුවාම 2යි. ඉතුරු වෙන්නේ මෙතන. p වර්ගයෙන් p එකක් ගත්තාම එක p එකක් ඉතුරුයි. q ගත්තානේ. මෙතන q ඉතුරු වෙන්නේ. ඒකේ m මේකේ නෑ 3ක් නෑ. n ගත්තයි. n එකක් ගන්න පුළුවන් නේ. n එකක් ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 3යි m වර්ගය. n ගත්තා. මෙතන n වර්ගයෙන් n එකක් ගත්තාම n එකක් ඉතුරු වෙනවා. මෙතන 2යි a වර්ගයෙන් 2යි a ගන්න පුළුවන්. 2 හරි. ඒත් ගත හැකිනේ. ඔව් මෙතන ඒක 2 ගත්තා a වර්ගයෙන් a එකක් ගත්තාම a එකක් ඉතුරුයි. a එකක් ඉතුරුයි. හරි මේවා සාමාන්‍ය දේවල් අටේ පන්තියේ තිබ්බේව මම ඉක්මනට කරලා යනවා. මතක් වෙන්නත් එක්ක. ඊට පස්සේ 4ෙන් දෙකක් ගත්තාම 2යිනේ. a එකක් ගත්තා. තව b එකක් මෙතන ඉතුරු වෙනවා. මතකයි නේද මේ ඔක්කොම? මේකේ පද තුනක් තියෙන හින්දා තුන් දෙනාටම පොදු කවුද? තුන් දෙනාටම තමයි පොදු. මෙතන a තිබ්බට b පද නැහැ. මෙතන b පද තියෙනවා a පදක් තියෙනවා. මෙතන a පද නැහැ. ඒක තමයි පොදු සාධකය මොකක්ද? 2 නේද? 2. මෙතන ඉතුරු වෙනවා a වර්ගය. මෙතන 8ෙන් දෙකක් ගත්තාම 8 දෙකෙන් බෙදුවම 4යි ab ඉතුරු වෙනවා තව. මෙතන 2 ගත්තාම b වර්ගයක් ඉතුරු වෙනවා. හරිද බලන්න? තුන් දෙනාටම තියෙන පොදු සාධකය තමයි එළියට ගන්න ඕනේ. දැන් a ගන්න බෑ. මොකද මේ දෙන්නගේ a තිබ්බට මේ දෙන්න මෙයාගේ a පද නැහැ. b ගන්නත් බෑ. මෙතන b නෑනේ. මේ දෙන්නගේ b තිබ්බට නේ. තුන් දෙනාටම තියෙන එක තමයි ගන්න ඕනේ. හරි මේ තුන ලියාගෙන ඉඳ තියන්න ඉක්මනට. හරි මේ තුන ඔයගොල්ලෝ තනියම හදන්න ඉදිරියේදී ඉඳ තියන්න. හරි ඊට පස්සේ මතකද ළමයි 9 පන්ති ඉගෙන ගත්තා මෙන්න මේවා සාධක වෙන් කිරීම යටතේ පද 4ක් දුන්නොත් මේ ගිය ප්‍රකාශනයට කොහොමද සාධක වලට වෙන් කරන්නේ? හරි සාධක වෙන් කරන්න ඕනේ කියලා ගන්න මේ තුන හදාගෙන ඉඳ තියන්න. ඊට පස්සේ ලියන්න සාධක වෙන් කරන්න. නැත්නම් සාධක දෙක ගුණිතයක් ලෙස ලියන්න. සාධක වෙන් කරන්න. හරි. හොඳයි. දැන් අපි මේ වගේ අපි ඒව බලමු. හරි. පළවෙනි එක 2x ඍණ 6 ඍණ xy ධන 3y. ඔව්. එතකොට මේ වගේ වීජීය ප්‍රකාශනයක් දුන්නොත් කොහොමද අපි සාධක වෙන් කරන්නේ? පද 4ක් දුන්නාම දැන් මේවා තේරුණානේ. සාධක වෙන් කරගන්න දන්නවා. අපිට මේ වගේ පද 4ක් දුන්නොත් 9 පන්තියේ තිබ්බා ඔබ පද 4ක් සහිත වීජීය ප්‍රකාශනයක් දුන්නාම සාධක දෙකකට වෙන් කරන්නේ කොහොමද? දැන් හොඳට බලන්න ළමයි මේ පද 4ටම පොදු සාධකයක් නෑ එළියට ගන්න. බලන්න. 2x. දැන් මේ දෙකට නම් 2 පොදුයි. x උත් පොදුයි මේකේ x නෑනේ. x ගන්න බෑ. හරි දෙකක් ගන්නත් බෑ. මේ වල ඉලක්ක මොකුත් නෑ. නේ? මේකේ බලන්න පද 1යි 2යි 3යි 4ක් තියෙනවානේ. පද 4 වීජීය ප්‍රකාශනයක්. සාධක වෙන් කරන විදිහ ඉගෙන ගත්තා 9 පන්තියේදී. ඔය වගේ වෙලාවක ඕක සාධක වෙන් කරන්නේ කොහොමද? පද 4ටම පොදු සාධකයක් නැහැ. හැබැයි ළමයි පද 2 ගානේ ගත්තොත් ඒ පද දෙකකට පොදු සාධක තියෙනවා. ඔය වගේ වෙලාවක අපි කරන්නේ පද 2 දෙකින් ගන්නවා. පද 2 ගානේ ගන්නවා. එතකොට මේ පද දෙකට කවුද පොදු? 2x වෙන 6ට දෙකක් පොදුයි. ගන්න දෙකක්. එතන මෙතන x එනවා මෙතන ඍණ 6 දෙකෙන් බෙදුවහම 3යි. මේ දෙකට කවුද පොදු සාධකය? හරිද? අපිට ගන්න හැකි මොකද්ද? ඈ ඍණ y එක ගන්න වෙන්නේ නේ ඍණ y. හරි.
ඍණ y එකක් ගත්තොත් ළමයි මට කියන්න ඍණ y ගත්තොත් මේ y එකයි ඍණ y ගත්තොත් මෙතන ළමයි එන්නේ ධන x. එයි ඍණ xy ව ඍණ y කින් බෙදුවාම ඍණ නැහැ ධන වෙනවා. y කැපිටල් කින් x ඉතුරු වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ ධන 3y ව ඍණ y කින් බෙදුවොත් මේ ගත්ත එක්කෙනාගේ බෙදන්න ධන 3y ව ඍණ y කින් බෙදුවොත් ලකුණ ඍණ. එයි ධනයි ඍණයි බෙදත් ඍණ. ඍණ මොකක්ද එන්නේ? y ගත්තා තව 3ක් ඉතුරු වෙනවා. මේකේ ළමයි රටාවක් තියෙනවා. මේකෙන් අපි පොදු සාධකය වෙන් කරාම මේ වර්ණාන ඇතුලේ මේ එක්කෙනාව තමයි. මේකෙත් පොදු සාධකය වෙන් කරාම වර්ණාන ඇතුලට එන්නේ x ඍණ 3 x ඍණ 3 එහෙමම එන්න ඕනේ. නැත්නම් වැරදි. හදද්දි. අනිවාර්යෙන් එහෙම එන්න ඕනේ. ඊට පස්සේ මෙයයි ආයි පොදුයි. මෙතනත් x ඍණ 3 මෙතනත් තියෙනවනේ x ඍණ 3 ගන්න යා වෙන්නේ. එයා මෙලියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා x ඍණ 3 ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ 2. මෙතන x ඍණ 3 ගත්තාම එළියට මෙතන ඉතුරු වෙනවා ඍණ y. එහෙනම් තමයි ඔන්න අපේ වීර්ය ප්‍රකාශනයේ සාධක දෙකකට වෙන් කරා. හරි ඉක්මනට හදා ගන්න පළවෙනි ගාන. ඕවා 9 පන්ති ඉගෙන ගත්ත ඒවා සමහර අයට දැන් මතක නැතුව ඇති. හරි මේ තුන මෙතනදි කරන්න. තනියම මේක හදන්න දෙවෙනි එක a වර්ග ඍණ 2යි ab ඍණ 2යි ab ඍණ 5යි a ධන 10යි b කල්පනා කරලා හදන්න හදලා මේ වගේ සාධක දෙක ගන්න බලන්න දෙන්න නම් සාධක වෙන් කරා නම් හරි රොමිලක්කන් 3 p වතාවක් 2යි a ඍණ 3යි b ධන q වතාවක් 2යි a ඍණ 3යි b සාධක වෙන් කරන්න ඕනේ. අන්තිම එක රොමිලක්කන් 4 අපි එතනින් අද නවත්තනවා ගණන් ටික හදලා m ඍණ 3යි mn ඍණ n ධන 3යි n වර්ග හරි ලබන සතියේ අපිට 10 පන්ති ටික කරාම පාඩම ඉවර වෙනවා ඈ හරි ඉක්මන් කරන්න හරි දැන් ඕල් ලබන සතියේදී තමයි ඊළඟ ටිප් එකක් ගන්න හරි ඊළඟ ටිප් එක සීනියර් ළමයි ටිප් එක ගන්න ඕනේ පේපර්ස් එක අරන් යන්නවිලා හරි ඉතුරු පාඩම් ටික 8 9 10 පාඩම් සම්බන්ධ ගණන් ඊළඟ ටියුට් එකේ තියෙන්නේ. හරි. පළවෙනි වාරේ ටියුට් ඔයගලන්ට 4ක් එනවා. මුල් පාඩම් 13ක් තියෙන නිසා. හරි ඉක්මන් කරන්න. හරි. එහෙනම් මේක ගත්තොත් ඔයගලන්ට පේනවා මොකක්ද? දැන් පද 4ටම පොදු සාධකයක් නැහැ බලන්න හොඳට. ඔව්. මේ දෙන්නට පොදු සාධකය මොකක්ද? a වර්ගයි 2යි ab ගේ පොදු a නේ. ඒකක් ගන්න එළියට. එතන a වර්ගයෙන් එකක් ගත්තාම මේකක් ඉතුරුයි. ඍණ 2යි a ගත්තා b ඉතුරුයි. මේ දෙන්නයි කවුද පොදු? මේ දෙන්නෙන් අපිට ගන්න වෙන්නේ ඍණ 5ක් නේ. ඔව් ඍණ 5ක් ගන්න. ඍණ 5 ගත්තාම මෙතන a. මෙන්න මේකමයි තමයි මෙතනත් එන්න ඕනේ. ඒකෙන් වැඩි එකක් දෙයක් නැහැ. ඍණ ඔබ ධන 10යි b ව ඍණ 5ෙන් බෙදුවාම ධනයි ඍණ වෙනවා. 10යි 5ෙන් බෙදුවාම 2යි තව b එකක් ඉතුරුයි. ඊට පස්සේ මෙයා ආයෙ පොදුනේ
මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ආයෙ ඒව ගන්න ඊයේ. ඒ ඍණ දෙකයි. ගත්තාම මෙතනින් මෙයාව ගත්තාම මෙතන A ඉතුරු වෙයි. මෙතනින් මෙයාව ගත්තාම පොදු සාධකයේ මෙතන ඍණ 5 ඉතුරු වෙයි. තේරුණාද? ඔන්න සාධක දෙකකට වෙන් කරනවා උත්තරේ. හරි. පැහැදිලිද? ඉක්මන් කරන්න. දැන් මේක තමයි මේකේ තියෙන්නේ මොකක්ද? අර මේ වගේ ගානක් නේද මේකේ තියෙන්නේ. මෙතන ඉඳන් හදන්න තියෙන්නේ. මේ මෙතන ඉඳන් හදනවා වගේ ගානක් මේකේ තියෙන්නේ. මේ 2a ඍණ 3b මෙතනත් 2a ඍණ 3b පොදු සාධකයේ. හරි. ක්‍රියාව කෙලින්ම එළියට ගත්ත හැකි 2a ඍණ 3b ගන්න. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා පොදුයි. ගත්තාම ළමයි මෙතන ඉතුරු වෙනවා p. මෙතන ඉතුරු වෙනවා ධන e. හරි ඒක එකපාරම උත්තරේ එනවනේ. හරි ඊට පස්සේ මේක අන්තිම එක හදලා අපි නවත්තමු ඉක්මනට හදන්න. ඉක්මනට හදන්න. හරි. හරි මේක ලේසි අමාරු නෑ. මේ ගානේ මෙන්න මෙතන ඉඳන් හදනවා වගේ එකපාරම උත්තරේ ලියන්න තියෙන්නේ මේකත් ඒ වගේ. හරි. මේක තමයි දැන් මට කියන්න මේ දෙන්නට කවුද පොදු එන්නේ? m එකක් ගත්තොත් මෙතන ඉන්නේ 1 m බෙදුවා මේකයි ඍණ 3යි n. m ගත්තම මෙතන ඉතුරු වෙන්නේ ඍණ 3යි n. මෙතනත් අපි ගන්න මොකක්ද ගන්න ඕනේ එන්නේ ඍණ n එකක් ගන්න. ඍණ n ගත්තාම ඍණ n ගෙන් බෙදුවාම මේකයි. ධන 3යි n වර්ගයේ ඍණ n ගෙන් බෙදුවොත් 10 ඍණ 3ක් එනවා. n වර්ගයේ n එකක් ගත්තාම n එකක් තව ඉතුරු වෙනවා. හරි මෙයාව තමයි මෙතනට එන්න ඕනේ. දැන් එයාව තමයි ගන්නවා එළියට. එයා පොදුයි දැන් මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒකෝ මෙතන ඉතුරු වෙනවා n එකක්. මෙතන ඉතුරු වෙනවා මෙයාව ගත්තාම ඍණ n එකක්. පැහැදිලිද? හරි. හොඳයි. ළමයි මෙතනින් අපිට 9 පන්ති 8 ඒවා ඉවර වෙනවා මේ සාධක වෙන් කිරීම කොටසේ. සාධක දෙයක ගුණිතයක් ලෙස ලිවීම කොටසේ. ලබන සතිය අපි ළමයි කරන්නේ අපිට තව තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කරන්න සහ වර්ග දෙකාන්තරයේ සාධක වලට වෙන් කරන්න. 9 පන්තියේ තිබ්බා. අපි ටිකක් අර ලොකු ගණන් හදනවා ඊට වඩා හරි 10 පන්තියේ පාඩමේදී. දැන් ලබන සතියේ තුර මේ පාඩම ඉවර වෙනවා. අපි බලමු වෙලා තිබ්බොත් ඊළඟ පාඩමත් පටන් ගන්න. හොඳයි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. හරි ඒ ටික හරියට සම්පූර්ණ කරන්න ලබන සතියේ වෙද්දී.